සුබෝදෑසනක් ඔබ හැම දෙනාට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් මේ උදෑසන කාලේ අප සමග එක්ව සිටිනා වූ ඔබ ඉතාම ආදරෙන් සහ ගෞරවයෙන් පිළිගනු ලබනවා. මේ උදෑසන කාලෙත් මම විශ්වාස කරන ඔබ හැම දෙනාම මහත් වූ බලාපොරොත්තුවකින් ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ රැඳෙනවා ඇති කියලා. අපි සමිඳුන් තුල එතුමන් ඉදිරියේ අපේ සවිය අලුත් කරගනිමු. ගීතාවලිය 121 වෙනි ගීතිකාව අප එක්ව කියවමු. ඔබත් එක්ක කියවන්න. ගීතාවලිය 121 වෙනි ගීතිකාව. කඳු දෙසට මාගේ ඇස් ඔසවන්නෙමි, මට උපකාර පැමිණෙන්නේ කොතැනින්ද? මට උපකාර පැමිණෙන්නේ අහස පොළොව මැවූ ස්වාමින් වහන්සේගෙන්මය. අපි දෙවි සමිඳුන් ඉදිරියේ අපි උන්වහන්සේගේ උපකාරය අප අයදිමු. එතුමන් ඉදිරියට පැමිණෙමු. අපි ගායනා කරමු ගීතිකාවක්. මා හිමිට ගී කියම්මම් ඒ මහත් දයා නිසා. අපි ආඥා කරමු. මහෞතම දෙවි ස්වාමිනී, අපි ඔබට ස්තුති කරනවා, ප්‍රශංසා කරනවා නැවත වාරයක් මේ උදෑසන කාලය නිසා. අද දවසට ඔබ වහන්සේ අපව ගෙනාව නිසා, ඔබගේ නොවෙනස් වන බලාපොරොත්තු කරුණාවන් ඔබ වහන්සේ අපට දක්වන නිසා ස්තුති කරනවා ස්වාමිනී.
මේ උදෑසන කාලේ සභා පවුලේ ඔබගේ දරුවන් හැම කෙනෙක්ම නැවත වාරයක් ඔබගේ දෑතර බාර කරනවා. ඔවුන්ගේ සියලු තත්ත්වයන් මැද්දේ ඔබ වහන්සේට ඔවුන්හට ඔබ වහන්සේ උපකාරයක් වෙන්න, ඔවුන්හට ඔබ වහන්සේ ශක්තියක් වෙන්න. ස්වාමිනී, ඒ වගේම අපගේ දේශය බාර කරනවා. ඔබ වහන්සේගේ මහත් වූ හස්තය අපගේ දේශය මැද්දේ, මනුෂ්‍යයන් මැද්දේ, සෞඛ්‍ය කණ්ඩායම් මැද්දේ තබන්න. හිමියනි, මේ ප්‍රශංසා කාලයේ මැද්දේ, අසන්නා වූ වචනයේ මැද්දේ ඔබ වහන්සේ අපිට කතා කරන්න, අපිව ස්පර්ශ කරන්න. ඔබගේ දෑතට අපි බාර වෙනවා, කැප වෙනවා. යේසුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන්. ආමෙන්. ඔය එක්ව දෙවි සමිඳුන් නමදිමු පසුසුමු මේ උදෑසන කාලේ. අපි කෙටි ගීතිකා කාලයකට අපි ඇතුල් වෙමු. ඔබත් එක්ව එම කෙටි ගීතිකා ගායනා කරන්න. අපි මේ කෙටි ගීතිකා කාලය ආරම්භ කරමින් ගායනා කරමු. ඔබ නමදින්නට ආවේ මේ සමිදේ ඔබ හට ඇති ඒ ප්‍රේමය නිසා. අපි එක්ව ගායනා කරමු මේ කෙටි ගීතිකාව.
සුරකින සුරසෙන් බල සමිදේ ජලයේ පිපෙනා නිල්මා නිල්මල සරසාලන සමිදේ අද පිපිලා හෙට පරවෙන තෙක් මල සරසන්නෙත් ඔබ වේ ඔබගේ දෑතට අප සැම බාරයි දයාවේ පියාණෙනි ඔබගේ දෑතට අප හැම බාරයි දයාවේ පියාණෙනි සමිඳුන් අපගේ පියවන්නේ ඉසේ ගසක්ම ඔබට හොරා නැත ගිලිහී යන්නේ නැත ගිලිහී යන්නේ අහසේ පියවන කුරුලන් සුරකින සුරසෙන් බල සමිදේ ආයුෂ එක මොහොතක් දික් කරනට හැකිවන කරදර වී අපකාරට එයවත් නොහැකිව වෙනත් දෙයක් ගැන ඇයිලත වෙන්නේ ඇයිලත වෙන්නේ අහසේ පියවන සුරසෙන් බල සමිදේ ජලයේ පිපෙනා නිල්මා නිල්මල සරසාලන සමිදේ අද පිපිලා එට පරවෙන තෙක් මල සරසන්නෙක් ඔබ වේ ඔබගේ දෑතට අප හැම බාරයි ඔබගේ දෑතට අප හැම බාරයි දයාවේ පියාණෙනි අපි යාඥා කරමු. දෙවි රාජින්දුනී මෙවන් මොහොතක මෙලෙස අපි ඔබ වහන්සේව නමදින අතර අපේ නමස්කාරය පිළිගන්න ජීවමාන බලවත් එකම දෙවියන් වහන්සේ ඔබ වහන්සේ නිසා අපි ඔබ වහන්සේට තුතිවන්ත වෙනවා. ශුද්ධ රාජින්දුනී බලවත් දෙවිඳුනි
සභා පවුලක් ලෙස අපි ඔබ වහන්සේගේ පාමුල මෙලෙස ආයදින මොහොතේ සභා පවුලේ හැම කෙනෙක්වම ඔබ වහන්සේගේ දිව්‍ය දෑතට බාර කරනවා. සමිඳුරේ ඔබ වහන්සේගේ කරුණාවේ දයාවේ සුවයේ අත්දකින්නට හැම කෙනෙකුටම පිහිට වෙන්න. ස්වාමීනි අපි පළමුව අපේ සභා පවුලේ හැම කෙනෙක් ගැන යාඥා කරමු. රාජදුනී යමෙක් මේ වන විට යම් ප්‍රශ්නයකට කරදරයකට මුහුණ දීලා ඉන්නවද? යම් පවුලක් නිරෝධානයට ලක් වෙලා ඉන්නවද? යම් පවුලක රෝගියා ඉන්නවද? අපි ඔබ වහන්සේගේ පාමුලේ යාඥා කරනවා. දෙවි හිමියනි ඔබ වහන්සේගේ කරුණාවේ දයාවේ සුවයේ අත්දකින්න පිහිට වෙන්න. ස්වාමිනී දෙමාපියන් තම දරුවන් ගැන ගෙනෙන යාඥාවන් අනාගතය පිළිබඳ හදවත්වල ඇති ප්‍රශ්න සමග ගෙනෙන අයදුම් සියල්ල ඔබ වහන්සේගේ පාමුල තබන අතර ඇදහිල්ලේ ගමනේ ස්ථාවරත්වය තුල දැඩි ස්ථාවරත්වයකින් යුතුව සියල්ල ජය ගන්නට පිහිට කරුණාව බලය මඟ පෙන්වීම ඔබ වහන්සේ සැමට දෙන්නට කියලා ඉල්ලනවා. අපේ දේශය ගැන අපි යාඥා කරනවා. රාබි සමිඳුනි ඔබ වහන්සේගේ කරුණාවේ දයාවේ අත දේශය මත තබන ලෙස අපි ඉල්ලා සිටිනවා. සෙනඟ පසුතැවීමට එන්ටත් ඔබ වහන්සේගේ කරුණාවත් දකින්නත් ඔබ වහන්සේ සලස්වන්න. සමිඳුනි විවිධ පරිපාලනය පිළිබඳව ක්‍රියා කරන අය ගැන අපි යාඥා කරනවා. සෞඛ්‍ය අංශ ගැන රටේ උද්ගත වී තිබෙන විවිධ තත්ත්වයන් ගැන අනේ සමිඳුනි ඔබ වහන්සේගේ දයාවේ අත දිගු කරන්න. සභා පවුලේ හැම කෙනෙක් බාර කරන අතර දුර ප්‍රදේශවල සිටින රටින් බැහැරව සිටින සභා පවුලේ සෑම දෙනද බාර කරමින් හිමියනි අපි ඔබ වහන්සේගේ උතුම් වචන වලට අවධානය යොමු කරන්නට යන මේ මොහොතේ ඒ වචන වලින් අපට කතා කරන්න යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. දෙවි සමිඳුන්ව නමදින්ට අපට ලැබුණා වූ මේ අනර්ග ඉඩ ප්‍රස්තාව ගැන සැබවින්ම උන්වහන්සේගේ නාමයට තුති වේවා. ජීවිත ගමන තුල අපි මොන අමාරුකම් ප්‍රශ්න කරදර තුලින් ගමන් කළත් ස්වාමින් වහන්සේගේ කරුණාව දයාව අත්දකින්නට අපට දී ඇති ප්‍රස්තාවන් ගැන අපි දෙවි පියාණන් වහන්සේට තුතිවන්ත විය යුතුව තිබෙනවා. අපි දන්නවා අපි අමාරු කාලයක් තුලින් අමාරු අත්දැකීම් තුලින් ගමන් කරන බව. හැබැයි දේව වචනයට අපි අවධානය යොමු කරනකොට මෙන්න මේ ටික මතක තියාගන්න. යේසුස් වහන්සේ කිව් කාරණා අතර ලෝකයේ නුඹලාට පීඩා තිබේ. ඒ වගේම දේව වචනයේ කියන කාරණා අතර නුඹ ජල මැදින් ගියත් ගිනි මැදින් ගියත් මම නුඹ සමග සිටිනවා. එතකොට මේ తాවකාලික ජීවිත කාලය තුල මේ ලෝකයේ අපට විවිධ අපහසු අමාරු අත්දැකීම් වලට මුහුණ දෙන්නට සිදු වෙනවා. ඒ සියල්ල මැද අපේ සමිදානන් වහන්සේ අප සමග සිටින බව කිසි විටක අමතක කරන්නට එපා. අපි ඇදහිල්ලේ ගමන සවිමත්ව යා යුතුව තිබෙනවා. අපි ශුද්ධ ලියවිල්ල අනුව ජීවත් විය යුතුව තිබෙනවා. ශුද්ධ ලියවිල්ලේ සඳහන් දේවල් අපි අපේ ජීවිතයට අදාළ කරගත යුතුව තිබෙනවා. අපි මුල් සභාවට අවධානය යොමු කරනකොට ක්‍රියාපොතේ 12 වෙනි පරිච්ඡේදය අපි දකිනවා. සුභ ආරාධ්‍ය ප්‍රකාශ වීමත් සමග විවිධාකාර පීඩාවන් සභාවට එන්ට පටන් ගත්තා. මේ ගැන වැඩි විස්තර අපි බලන්නට ගියොත් ක්‍රියාපොතේ 7 වෙනි පරිච්ඡේදයෙන් අපි දකිනවා ස්තේපන්ව මරා දැමීම සමග සභාව විසිරීලා ගියා. දැන් එතකොට මේ විසිරීලා ගිය අය බයේ ගැහි ගැහිද හිටියේ නැහැ. ක්‍රියාපොතේ 8 වෙනි පරිච්ඡේදයේ කියනවා එබැවින් විසිරුණු ලැබූ ඔව්හු ගිය ස්ථානවල වචනය දේශනා කළා කියලා. බලන්න මේක කොපමණ වැදගත් කොපමණ අලංකාර දෙයක්. ඔවුන්ට ප්‍රශ්න ඇති වුණා. ඔවුන්ට බාධක ඇති වුණා. ඔවුන්ව සිරගත කරන්න ක්‍රියා කළා. ඔවුන් විසිරීලා ගිහිල්ලා කටවල් වහගෙන හිටියේ නෑ. ඔවුන් අත්දැක්ක මේ ගැලවීමේ පණිවිඩය අනික් අය සමග බෙදාගත්තා. දැන් අද කිතුණුව හම්බුනහම මොනවද කිතුණුව කතා කරන්නේ? අද ගොඩාක් වෙලාවට කිතුණුව නොහැදිලිවන්තෝ එක්කත් ඇදහිලිවන්තෝ එක්කත් කතා කරන්නේ කොරෝනා ගැන, ආර්ථික ප්‍රශ්න ගැන, දේශපාලන අර්බුද ගැන මෙන්න මේ දේවල්. දැන් මම ඒව කතා කරන්න එපා කියන්න හදනව නෙමෙයි. කතා කරන්න ආස නම් කතා කරගන්න. ඒක නෙමෙයි. අපේ කිතුණු වගකීම ගැන අපි කී දෙනෙක් මතක් කරගන්නවද? අපි කී දෙනෙක් කතා කරනවද? බලන්න යේසුස් වහන්සේ කියපු දේ. නුඹලා ගොස් සියලු ජාතීන් ගෝලයන් කරන්න. මේ සුභාරංචිය ප්‍රකාශ කිරීම ඒගොල්ලෝ මොන ආගමේද, ඒගොල්ලෝ මොන ජාතියද කියන එක අපිට වැඩක් නැහැ. අපි යන්නේ ඒගොල්ලන්ගේ ජාතිය ආගම හරවන්න මොනවත් කරන්න නෙමෙයි. යේසුස් වහන්සේ ඔබට මට කියනවා නුඹලා ගොස් සියලු ජාතීන් ගෝලයන් කරන්න.
පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන්ගේද නාමයට ඔවුන් බෞද්ධිස්ම කරන්න. මා විසින් නුබලාට ඉගැන් වූ දේ පවත්වන්නට ඔවුන්ටත් උගන්වන්න. අපේ කොටස එච්චරයි. අපි අපේ කොටස කළ යුතුව තිබෙනවා. අපි අපේ කොටස නොකර ලෝකයේ දේවල් දිහා බලලා අපේ ඇදහිල්ල හකුලගෙන හැංගිලා ඉඳලා හරියන්නේ නැහැ. අපි ශුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය ගැන බලනකොට අපි පැහැදිලිව දකිනවා ක්‍රියා 1:8 කියනවා ශුද්ධාත්මයන් වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබනවා. එවිට නුඹලා යෙරුසලමේද යුදේද සමාරියද මාගේ සාක්ෂිකාරයන් වෙනවා. ඉතා පැහැදිලි. අපි මේ සුභාරංචි පණිවිඩය ගෙනියන්න. මිනිස්සු පිළිගන්නවද ප්‍රතික්ෂේප කරනවද ඒක අපට අදාළ නැහැ. මේ පණිවිඩය මේ දිනවල අපි ගෙන යා යුතුයි. ඔබ කැපවුණු ඇදහිලිවන්තයෙක් නම් ඔබ සැබෑ ගෝලෙක් නම් ඔබට ඒක බගහරින්න බෑ. ඒක ඔබ මතක තබාගත යුතු සත්‍යය කාරණයක්. ඔබ අනිවාර්යෙන්ම එය මතක තබාගත යුතුව තිබෙනවා. දැන් බලන්න මේ ක්‍රියා 12 වෙනි පරිච්ඡේදයේ එනකොට ඇදහිල්ලේ මග යේසුස් වහන්සේ ගැන කතා කරපු මිනිසුන් පීඩාවට ලක් වුණා. එවකට හිටපු හෙරෝද් රජ කළේ කුමක්ද? කවුද මේ හෙරෝද්? හෙරෝද් ඇන්ටිපස් කියන කෙනා. හෙරෝද් ඇන්ටිපස් කියන කෙනා. ඔහු මොනවද කළේ? ඔහුට හෙරෝද් ඇන්ටිපස් පළවෙනි එක්කෙනා කියලා කිව්වා. හෙරෝද් දෙවනි හෙරෝද් කියලා කිව්වා. ඒ වගේ විවිධ විදිහට ඔහුව නම් කරලා තිබුණා. ඔහු මොනවද කළේ? ඔහු අල්ලලා යාකොබ්ව බෙල්ල කපලා මරලා දැම්මා. ඔහු යාකොබ්ව බෙල්ල කපලා මරලා දැම්මා. දැන් බලන්න සිදුවුණු සිදුවීම. මේ කොටස දෙස අපි අපේ අවධානය යොමු කරනකොට ඔහු යාකොබ්ව මැරුවහම යුදෙව්වන් ඒකට කැමති වුණා. යුදෙව්වන් ඒකට කැමති වුණා. කොහොමද වැඩේ? මේක තමයි අද ලෝකයේ තත්වය. හරි දේ කතා කරන මිනිසුන්ට විරුද්ධව නැගිට සිටින්ට වැරදි වැඩ කරන මිනිසු මේ ලෝකේ ඉන්නවා. ගමේ තත්ත්වෙත් ඒක තමයි. රටේ තත්ත්වෙත් ඒක තමයි. නේ? මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා ඉන්න පුද්ගලයන්ට විවිධ විදිහට පහර දෙන සමාජයක ජනප්‍රිය ලෙස මත්ද්‍රව්‍ය විකුණලා වැජබෙන මිනිස්සු ගැන කතා කරන්න කවුරුත් බයයි. මොකද ඒ අය ගැන කිව්වොත් අපිට කරදර වෙයි කියලා අපි හිතනවා. හැබැයි සාමාන්‍ය මිනිස්සුන්ට විරුද්ධව නැගිට සිටින මිනිස්සු බය නැහැ. දායබර සහෝදර සහෝදරිනි, එදා සමාජයේ අද සමාජයේ අපි වෙනසක් දකින්නේ නැහැ. එදා සමාජයේ අද සමාජයේ අපි වෙනසක් දකින්නේ නැහැ. මේ ගැන අපි අපේ සැලකිල්ල අපේ අවධානය යොමු කළ යුතුව තිබෙනවා. අපි මේ කොටස දෙස බලනකොට මේ හෙරෝද අග්‍රිපා එදා යාකොබ්ව මැරුවා. මිනිස්සු කැමති වුණා. යුදෙව්වෝ කැමති වුණා. ඊට පස්සේ ඔහු මොනවද කළේ? පෙත්‍රස්ව අල්ලගත්තා. ඒක උත්සව කාලයක් නිසා පෙත්‍රස්ව අල්ලගෙන ඔහු පෙත්‍රස්ව සිරගත කරලා තිබ්බා. මේ උත්සව ඉවර වුණාම පෙත්‍රස් ගැනත් ක්‍රියා කරන පිරිස. අර නිකන් කතා කරන ගමේ ගොඩේ භාෂාවෙන් මම කියනවා නම් හිතාගන්න ඇති උත්සව ඉවර වුණාම දෙන්නම්කෝ වැඩේ කියලා. ඔය අදහසින් වෙන්න ඇති එහෙම කරන්නට ඇත්තේ. බලන්න ක්‍රියාපොතේ 12 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදය කියලා. ක්‍රියාපොතේ 12 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදය. මොකද්ද සඳහන් වෙන්නේ? එබැවින් පේත්‍රස් සිරගෙහි රැකවල් කරන ලද්දේය. නමුත් සභාව ඔහු උදෙසා උදක්ම දෙවියන් වහන්සේට යාඥා කළා. සභාව ඔහු උදෙසා දෙවියන් වහන්සේට උදක්ම යාඥා කළා. පේත්‍රස් හිරගෙදර හිටියේ. සභාව නොකඩවා ඔහු ගැන යාඥා කළා. දායබර සහෝදර සහෝදරනි, මුල් සභාවේ තිබුණු හොඳ ගුණාංගයන් වලින් එකක් තමයි නොකඩවා යාඥා කිරීම. දැන් අපි දන්නවා අපිට දේවස්ථානයක එකතු වෙන්න බෑ. ඒ කියලා අපි යාඥා කරන්නේ නැද්ද? දැන් දේවස්ථානයේ ගීතිකා කියන්න බෑ. ඔයගොල්ලෝ ගෙදර ගීතිකා කියන්නේ නැද්ද? කල්පනා කරලා බලන්න මේ වගේ දේවල්. අපේ නමස්කාරය, අපේ ප්‍රශංසාව පවුලේ යාඥාව තුලින් අපට කළ හැකිව තිබෙනවා. ඒක නොකර ආත්මිකව පරාජය වෙන්න එපා. ආත්මිකව ඇද වැටෙන්නට එපා. ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඒ ගැන ඔබේ අවධානය යොමු කරන්න. සභාව උදක්ම යාඥා කළාම පේත්‍රස් දඟබල් දාලා
නිකං නෙමේ මහා දරුණු අපරාධකාරයෙක් වගේ පේත්‍රස් සලකලා තියෙන්නේ. සොල්දාදුවෝ දෙදෙනෙකුත් ඉන්නවා දෙපැත්තේ. හැබැයි දෙවියන් වහන්සේ හාස්කමක් කළා. දැන් මේ අපි හාස්කම් කියලා කියන්නේ යක්ෂයෙක් දුරුනහම හාස්කමක්. රෝගයක් සුව වුණාම හාස්කමක්. ඇත්ත. ඒක මම නෑ කියන්නේ නෑ. සැබවින්ම යක්ෂාත්මයක් දුරු වුණොත් කාගේ හරි ඒ වගේම කාගේ හරි රෝගයක් සුව වුණොත් ඒක හාස්කමක් තමයි. හැබැයි ඔබ දන්නවද කෙනෙක්ගේ ජීවිත වෙනසත් හාස්කමක්. ඉස්සර කුඩු ගැව්ව නැත්නම් මද්ද්‍රව්‍ය ගත්තා දැන් ඒවයින් මිදිලා ජීවිතේ වෙනස් වෙලා අලුත් පුද්ගලයෙක් වෙලා ඒක අති සුවිශේෂී හාස්කමක් විශේෂ හාස්කමක්. අපි පොඩි පොඩි දේවල් අල්ලගෙන ඒවා හාස්කම් කියලා හිතනවා. දැන් බලන්න මේ හාස්කම් සභාව යාඥා කරනවා සිරගතව ඉන්න මිනිස්සෙක් දෙවියන් වහන්සේ නිදහස් කරනවා. ඒ වගේ සමහර අය අදත් අපිට හම්බ වෙලා තියෙනවා. අදත් සමහර අයගේ සාක්ෂි අහන්න අපිට ලැබිලා තියෙනවා. ඒ වගේම මට මතකයි ජීවිතයේ මරණාසන්න මොහොතේ ක්‍රිස්තුස් වහන්සේ පිළිගන්නේ නැතුව හිටපු කෙනෙක් එයා ගැලවීමේ පණිවිඩය අහලා තිබුණා. එයාව මරන්න ඔන්න මෙන්න තියෙද්දි මරා දමන්න එයා කිව්වා අර මම අහපු යේසුස් වහන්සේ සත්‍ය නම් අද මම ගැලවෙන්න ඕනේ. මම ගැලවුණොත් මම උන්වහන්සේව විශ්වාස කරනවා කියලා. හාස්කමක් සිද්ධ වුණා. එයා ගැලවුණා. එයා ලිව්වා කිතුණු ගීතයක්. දැක ගන්නට බැරිමුත් අනාගතයේ මාගේ හෙට දවස කුමකින් කුමක්දයි කියා ඇදහිල්ල යේසුස් සමිඳුන් කෙරේ වූ කිසිසේත්ම අත් නොහරින් කියා. බලන්න දෙවියන් වහන්සේ කරන හාස්කම්. දෙවියන් වහන්සේ පේත්‍රස්ව හිරගෙදරින් එළියට ගෙනා. එළියට ගෙනල්ලා එක ස්ථානයකදී පේත්‍රස් උන්වහන්සේ අතහැරියා. ඒ දෙවියන් වහන්සේගේ දූතයෝ. එතකොට නියම කල්පනාව ඇවිල්ලා අර සෙනග යාඥා කරන ගෙදරට පේත්‍රස් ගියා. අර සෙනග යාඥා කරන ගෙදරට පේත්‍රස් ගියා. ගිහිල්ලා දොරට තට්ටු කළා. තට්ටු කළා මොකද වුනේ? තරුණියක් දුවගෙන ආවා. ක්‍රියාපදේ 12 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදේ ඔහු පිට දොරටුවට තට්ටු කළ විට රොදානම් තරුණියක් බලන්ට ආවාය. ඈ පේත්‍රස්ගේ කටහඬ හැඳින ප්‍රීතිය නිසා දොර නෑර ඇතුළට දුව ගොස් පේත්‍රස් දොරටුව ළඟ සිටින බව කීවාය. ඈ කරපු යාඥාව විශ්වාස කළා. ඔකද මම ගොඩක් වෙලාවට වෙන්නේ පොඩි පොඩි අය දෙවියන් වහන්සේව බලවත් ලෙස විශ්වාස කළාට ලොකුවට කතා කරන ලොකු මිනිස්සුන්ගේ ජීවිතවල ඒ විශ්වාසය නැහැ. කනගාටුයි කියන්නේ. මේක තමයි අද ක්‍රිස්තියානි සභාවෙත් සත්‍යතාවය. මේ ගැහැණු ළමයා පේත්‍රස්ව දැක්කහම සතුට දරාගන්න බැරුව ඒ කියන්නේ අය දැනගත අපේ යඥයට උත්තර ලැබිලා කියලා. ඇය දුවලා ගිහිල්ලා කිව්වා අර ගොල්ලන්ට මොනවද කිව්වේ? ඈ පේත්‍රස්ගේ කඩහන් හැඳින ප්‍රීතිය නිසා දොර නෑර ඇතුළට දුව ගොස් පේත්‍රස් දොරටුව ළඟ සිටින බව කීවාය. ඇයි කිව්වන්න පේත්‍රස් දොර ළඟ ඉන්නවා. ඔක්කොම මොනවද කිව්වේ? නුඹට ඔල්මාදයයි ඔහු කීවෝය. නමුත් ඈ ඒ ඔහුමයයි සහතික කොට කීවාය. අර යාඥා කරපු ඔක්කොමලා කිව්වා ඔබට ඔල්මාද? ඔළුව හොඳ නැහැ, මොලේ හොඳ නැහැ. හැබැයි අය සහතික කොට කිව්වා ඒ පේත්‍රස් බව. දාබර සහෝදර අපි යාඥා කරලා වැඩක් නැහැ. නිකන් සම්ප්‍රදානුකූලව සීයා යාඥා කළා, ආච්චි යාඥා කළා, පල්ලි අපිට යාඥා ඉගෙනුවා. අපි ඉස්සර යාඥා කළේ මෙහෙමයි, අපි සන්ඩේ ස්කූල් එකේ යාඥා කළේ මෙහෙම. ඕවා වැඩක් නැහැ. ඕවා ප්‍රයෝජනවත් නැති කතා. දැන් අද මේ මොහොතේ මගේ ඇදහිල්ලේ ජීවිතය කොහමද? දැන් අද මේ මොහොතේ මම යාඥා කරන්නන් වාලද දෙවියන් වහන්සේගේ බලයෙන් යුක්තව ඇදහිල්ලේ ස්ථාවරත්වය ඇතුවද? මට මතක් වෙනවා පවුල්තුමා කියන එක. පවුල්තුමා කියනවා සියලු කාරණාවලදී ආත්මයානන් කරන කොටගෙන යාඥා කරනවා. දැන් ඕකත් පරිස්සම් වෙන්න සමහරට වරදිනවා. සමහර හිතනවා ආත්මයානන් කරන කොට යාඥා කරනවා කියන්නේ වහලේ උළු බිමට එන්න කෑ ගහලා යාඥා කරන එක. නෑ. ආත්මයන් කරුණකොටගෙන යාඥා කරන පිණිස අපි ආත්මයන් කරුණකොටගෙන ජීවත් වෙන්න. ආත්මයන් කරුණකොටගෙන ජීවත් වෙන අය කවුද? මේ වචනය අනුව ජීවත් වෙන්නේ. ඔබ මේ වචනය අනුව ජීවත් වෙනවා නම් ඔබේ දිනපතා ජීවිතය ඔබ යාඥා කරනකොට ඔබ ආත්මයන් කරුණකොටගෙන යාඥා කරන පුද්ගලෙක්. වචනය අනුව ජීවත් නොවි මොන යාඥා මොන සද්දෙන් මොන විදිහට කළත් ඒවා නිෂ්ඵලයි කියන එක අපි මතක තබා ගන්න ඕනේ. යාඥා කරනකොට හාස්කම් සිදු වෙනවා. අපි කොරෝනා ගැන යාඥා කරලා මේවනන් තව අවුරුදු 5ක් තියේ 10ක් තියේ කියන අය නම් අපි ඇදහිල්ලේ ජීවත් වෙන අය නෙමෙයි. අපි ඇදහිල්ලේ ජීවත් වෙන්නේ. දෙවියන් වහන්සේ බලවන්තයි. උන්වහන්සේ කැමති විදිහට උන්වහන්සේට කරන්න පුළුවන්. අපි ඒ විශ්වාස කරනවා.
අපි දෙවියන් වහන්සේගේ පාමුල යාඥාවෙන් ඉන්නුන්. දායබර සහෝදර සහෝදරනි අපි ඇදහිල්ලේ යාඥාවෙන් නිමු. පවුලක් ලෙස අපි යාඥාවෙන් දෙවි සමිඳුන් වෙතට යමු. සභා පවුලේ අය ගැන අපි නොකඩවා යාඥා කරමු. දෙවියන් වහන්සේට කැපව ජීවත් වෙමු. එලෙස වෙන්නට ජීවමාන බලවත් දෙවි සමිඳානන්ගේ කරුණාව දයාව ඔබ සැම සමග වේවා. ඔබ සැමට යේසු පිහිටයි. අපි යාඥා කරමු. දායවේ රජිඳුනි ධර්මිෂ්ඨ දෙවිඳුනි ඔබ වහන්සේගේ උතුම් බලවත් වචන තුල අපි දකිනවා යාඥාව තුල හාස්කම් සිදු වෙන බව. එදා මුල් සභාව තුල ඔබ වහන්සේ බලවත්ව ක්‍රියා කළා. අනේ සමිඳුනි සම්ප්‍රදාන කුල යාඥා අපි ඉගෙන ගත්ත නිසා යාඥා නොව ආත්මයන්ගෙන් පූර්ණව ඇදහිල්ලේ බලයේ ස්ථාවරත්වය ඇතුව ඔබ වහන්සේගේ පාමුල යාඥාවෙන් සිටින්නට අපට මඟ පෙන්වන්න අපට පිහිට වෙන්න අපට දිරි දෙන්න. සමිඳුනි සභා පවුලේ හැම කෙනෙක් ඒ වගේම අපේ දේශය අපේ ලෝකය ඔබ වහන්සේගේ දිව්‍ය දෑතට බාර කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. අපි එක්ව ගායනා කරමු. ලෝක අතර මැදින් යන වන්දනා මගී මෙම අපි මේ ලෝක අතර මැද වන්දනා කරුවන්. අපේ ජීවිතය තාවකාලිකයි. ස්වර්ගීක බලාපොරොත්තුව තුල අපි එක්ව ගමන් කරමු. ඒ නිසාම අපි එක්ව මේ ගීතිකාව ගායනා කරමු. යාඥා කරමු. දැන් අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවද පිය වූ දෙවියන් වහන්සේගේ ප්‍රේමයද ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකමද අපේ කෙනා සමග සදා කාලෙටම පවතිවා. ආමෙන්.